පින්නතුනි මේ දිනවල මේ ධර්ම දේශනා මාලාව තුළ අපි සාකච්ඡා කරමින් හිටියේ කරණීය මත්ත කියන සූත්‍ර දේශනාව. මේ දේශනාව ඇසුරු කරගෙන ධර්ම දේශනා 8ක් මේ වෙනකොට සිද්ධ කරලා නිමා කළා. අද 9 වෙනි ධර්ම දේශනාව තමයි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. කරණීය මත්ත සූත්‍රයේ දෙවනි ගාථාව සන්තුස්ස කෝච සුභරෝච කියන තැනින් පටන් ගන්නවා. එහෙනම් අපි අද එතන ඉඳලා දෙවනි ගාථාව ඉඳලා සාකච්ඡා කරමු. මේ සන්තුස්සකෝ කියලා කියන්නේ ඇයි? පින්නතුනි සන්තුස්සකෝ කියලා කියන්නේ ලද දෙයින් සතුටු වෙනවා කියන එක. ලද දෙයින් සතුටු වීම. එතකොට මේ සුභර කියලා කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කියන කාරණාව. අපි මුලින් සන්තුස්සකෝ කියන වචනේ සාකච්ඡා කරමු. පින්නතුනි මේ සන්තුස්සකෝ කියන ලද වචනේ තේරුම මුලින් මතක් කළා. ලද දෙයින් සතුටු වීම. එතකොට මේ සූත්‍ර දේශනාව පුරාම භාග්‍යතුන් වහන්සේ මේ කරුණු භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් කොහොම දේශනා කළාද? ගිහි පින්නතුන් සම්බන්ධයෙන් කොහොම දේශනා කළාද කියලා ආකාර දෙකකට මේ සූත්‍රය විස්තර කරනවා. එහෙනම් අපි මේ සන්තුස්සකෝ කියන වචනයත් මුලින්ම බලමු භික්ෂූන් වහන්සේලාගේ වශයෙන් කොහොමද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ පිළිබඳව කරුණු දක්වනකොට පින්නතුනි ආකාර 12ක් භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ලද දෙයින් සතුටු වීම පිළිබඳව. ඒ ආකාර 12ක් දක්වන්නේ සිව්පසය නිසා. සිව්පසය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලාට ලැබෙන්නේ සිව්පසයනේ. එහෙනම් ඒ සිව්පසය සම්බන්ධයෙන් කොහොමද සතුටු වෙන්නේ කියන කාරණාව. ආකාර 12ක් කියලා සඳහන් කළේ එක ප්‍රත්‍යයකට ආකාර 3ක් සඳහන් කරනවා. යථා ලාභ, යථා බල, යථා සාරුප්පිය කියලා ආකාර 3කට බෙදෙනවා. යථා ලාභ සන්තෝෂේ, යථා බල සන්තෝෂේ, යථා සාරුප්‍ය සන්තෝෂේ. එහෙනම් මොනවද මේ යථා බල නැත්නම් යථා ලාභ කියලා කියන්නේ? යථා ලාභ කියලා මෙතන කියන්නේ යම් කිසි භික්ෂූන් වහන්සේ නමකට හොඳ හෝ වේවා නරක හෝ වේවා චීවරයක් ලැබුණොත් උන්වහන්සේ එයින් සතුටු වෙන්න ඕනේ. ඒක හොඳ සිවුරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නරක සිවුරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටා දුහුල් සිවුරක් වෙන්න පුළුවන්. බොහොම රළු බර සහිත සිවුරක් වෙන්න පුළුවන්. ලැබෙන්නේ යම් දෙයක්ද ඒ ලැබුණ දෙයින් සතුටටපත් වෙන්න ඕනේ. ඊළඟ සඳහන් කළා තමන්ට ඊටාම දුහුල් බර නැති සිවුරක් ලැබුණොත් ඒ සිවුර බොහොම හොඳයි. බර නැහැ, හරි සියුම්. නමුත් සඳහන් කළා තමන්ට ඒක සුදුසු මදි නම්, තමන් කැමති නම් රළු බර සිවුරකට ප්‍රතිපත්තියෙන් සමාන වෙනත් භික්ෂූන් වහන්සේ නමකට ඒ සිවුර පූජා කරන්න කියලා. එහෙම කරන්නේ ඇයි? එකක් තමයි තමන්ට බර සිවුරක් ඕන නිසා. ඊටත් වඩා හේතුව තමයි මේ සිවුර ගොඩක් හොඳයිනේ. සැහැල්ලුයි, සිනිදුයි, ගොඩක් හොඳයි. එතකොට මේ සිවුර සම්බන්ධයෙන් කෙලෙස් උපදින්න තියෙන අවස්ථාව බොහොම වැඩි. ඒ මට හොඳ සිවුරක් හම්බුණා. මගේ සිවුර බොහොම හොඳයි. මගේ සිවුර බොහොම පහසුයි. ඒක පොරවගෙන ඉන්නකොට ගතට සුවයක් තියෙනවා. මේ හැම දෙයක්ම මොනවද? කෙලෙස් සමගයි
එකතු වෙන්නේ. ආන් ඒ නිසා ආන් ඒ සිවුර විශේෂයෙන් පූජ කරන්න කියලා කියනවා. මොකද හේතුව තමයි තමන්ගේ කෙලෙස් වැඩිවෙන්ඩ හේතු වෙන සිවුරක් පරිහරණය කිරීම තමන් බලාපොරොත්තු වෙන ගමනට බාධාවක් නිසා. ඒ සිවුරම පරිහරණය කරන්න පුළුවන් කෙනෙක් ඉන්ඩ පුළුවන් කෙලෙස් උපදින්නේ නැතුව. නමුත් තමන්ට කෙලෙස් උපදිනවන එක සුදුසු කෙනෙකුට පූජා කරන එක වටිනවා. එතකොට කෙලෙස් උපදිනවා කියලා කියන්නේ මං ඒ සිවුරට ගොඩක් කැමතියි කියන එකනේ. එහෙනම් ආන්ගේ තියෙන ඇලීම ඉවත් කරගන්න තමයි එහෙම කරන්නේ. ආන් ඒකට කියනවා යථා ලාභ සන්තෝෂය කියලා. තමන්ට ලැබුණ දෙයින් සතුටු වෙනවා. ඒක තව කෙනෙකුට දායාද කරන්න පුළුවන් නම් බෙදන්න පුළුවන් නම් ඒක තමන්ට හොඳ ලාභයක්. යථා ලාභ ලද දෙයින් සතුටු වීම. ඊළඟට දෙවෙනි කාරණාව සඳහන් කළා යථා බල සන්තෝෂය. මොකද මේ යථා බල සන්තෝෂය කියලා කියන්නේ? එතන සඳහන් කරනවා පින්නතුනි ස්වභාවයෙන්ම හෝ ගිලන් බවක් නිසා. එහෙම නැත්තම් වයෝවෘද්ධ බව නිසා ලැබුණ දරදඬු එහෙම නැත්තම් රළු දල සිවුරක් තියෙනවනම් ආන්ගේ සිවුර තමන්ට දරන්න අපහසු නම් තමන් හා සමාන ප්‍රතිපත්තියෙන් උසස් භික්ෂූන් වහන්සේ නමකට ඒ සිවුර පිළිගන්වන්න කියලා. මොකද මට ඒක දරන්න අමාරුයි. එක්කෝ ස්වභාවයෙන්ම බර සිවුරු පොරවන්න අමාරුයි. එහෙම නැත්නම් මේ කාලේ අසනීප තත්ත්වයක් තියෙන නිසා බර සිවුරු පොරවන්න අමාරුයි. එහෙම නැත්තං පවතින වයෝවෘද්ධ බව නිසා බර සිවුරක් දරන්න අමාරුයි. ඒ නිසා සුදුසු භික්ෂූන් වහන්සේ නමක් එක්ක ඒ සිවුර මාරු කරගන්න කියලා කියනවා. සැහැල්ලු බර නැති සිවුරක් උන්වහන්සේගෙන් ලබා ගන්න කියලා සඳහන් කරනවා. ඒ කාරණාවට පින්නතුනි කියනවා මේ යථා බල සන්තෝෂය කියලා. තුන්වෙනි කාරණාව තියෙනවා යථා සාරුප්‍ය සන්තෝෂය. යම් භික්ෂුවක් තමන්ට ලැබෙන හොඳ සිවුර තමන්ගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට දෙනවන. තමන්ට ලැබෙන හොඳම දේ තමන්ට වඩා උසස් තමන්ගේ ආචාර්යවරුන්ට දෙනවා. එහෙම නැත්තං තමන්ගේ රළු පාංසුකුල සිවුර තමන්ම පරිභෝග කරනවා. හොඳ සිවුර පූජ කරනවා. අර රළු සිවුර පාංසුකුල චීවරය තමන්ම පරිභෝග කරනවා. මේක ඒ පරිභෝගය පින්නතුනි කරන්නේ හරි සතුටින්. මට මේක හොඳයි කියන සතුටින්. ඒක තමයි යථා සාරුප්‍ය සන්තෝෂය. හොඳ දේවල් පූජ කරනවා රළු දෙයක් පාවිච්චි කරනවා. ඊළඟට පින්නතුනි මේ ක්‍රියාව ඉතාම සතුටින් කරන්න පුළුවන් වෙන්න ඕනේ කියන කාරණාවත් සඳහන් කරන. දැන් හොඳ දෙයක් ලැබුණහම දෙන්න අමාරුයිනේ. හොඳ දේ දෙන්න හරි අමාරුයි. නමුත් අපි දිය යුත්තේ දෙනවා නම් හොඳ දෙයක්. අපේ තණ්හාව වැඩියෙන්ම තියෙන එක දෙනවා නම් අපිට තණ්හාව අත්හැර ගන්න හරි පහසුයි. එතෙන්ට හදාගන්න හිත හරි වටිනවා. අන් ඒකයි මෙතන සඳහන් කළේ ඒක සතුටින්ම කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. කාටවත් පේන්න කලාට වැඩක් තියනවද? ඒ හාමුදුරුවෝ හොඳයි කියලා කියව ගන්න ඕනේ හින්දා දීලා වැඩක් තියනවද? කාටවත් තමන් හොඳ වුණාට වැඩක් නැහැනේ. තමන් තමන්ට හොඳ වෙන්න ඕනේ. අනික කාට නරක වුණොත් කමක් නැහැ. මම මට හොඳ නම් එතනයි වටින්නේ. හැබැයි හොඳ වෙන්න ඕනේ හොඳම තැනින්. ඒ කියන්නේ හොඳම කාරණා නිසා තමයි හොඳ වෙන්න ඕනේ. නැත්නම් මට හොඳ හින්දානේ කරන්නේ කියලා නරක වැඩ කරන්නත් පුළුවන්නේ. එතකොට ඒක කොහොමත් තමන්ට හොඳක් නෙමෙයි. තමන්ට ලාභයකුත් නෙමෙයි. ඒ නිසා තමන්ගේ මෙලවයි පරලොවයි දෙකම සුවපත් කරන කාරණාවක් ගැන මේ සඳහන් කරන්නේ. එතකොට දැන් අපි මේ කරුණු ටික සඳහන් කළේ චීවර සම්බන්ධයෙන්. සිව්පසේ පළවෙනි එක චීවර.
යථාලාභ, යථා බල, යථා සාරුප්පිය. එතකොට තව තියෙනවා පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්තිය. මේ කාරණා තුන සම්බන්ධයනුත් මේ විදිහටම දකින්න කියලා කියනවා. මේ ආකාර තුන යටතේම දකින්න කියලා කියනවා. ඒ නිසා සඳහන් කළා පිණ්ඩපාතය ගැන දේශනා කරනකොට තමන්ට ලැබෙන හොඳ ආහාරයක් තියෙන්න පුළුවන්. ප්‍රණීත ආහාරයක් ලැබෙනවා. තව කෙනෙකුට බොහොම කටුක වූ පිණ්ඩපාතයක් ලැබෙනවා. හොඳ දෙයක් ලැබුණත්, කටුක දෙයක් ලැබුණත් තමන්ට පරිහරණය කරන්න සුදුසු දේවල් වෙන් කරලා අරගෙන ඒක අනුභව කරනවා. පරිහරණයට නුසුදුසු දෙයක් තිබුණොත් ඒක විතරක් ඉවත් කරනවා. එනම් ලැබෙන හොඳම දේවල්ඳලා තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරනවා. එතකොට එතන ලැබෙන හොඳම දේ කියලා කියහම තමන්ට දවස පවත්වන්න ලැබෙන දේ. මොකද භික්ෂූන් වහන්සේලා දන් වළඳන්නේ රස තෘෂ්ණාවෙන් නෙමෙයිනේ. ඒක තමයි ධර්මයේ සඳහන් කරන කාරණාව. මේ ආහාරය මගේ ශරීර සැපය වර්ධනය කර ගැනීම උදෙසා නෙමෙයි. ශරීර බලය ලබා ගැනීම උදෙසා නෙමෙයි. මදය වර්ධනය කර ගැනීම උදෙසා නෙමෙයි. එනම් මොකටද මේ ආහාරය? මේ කය පවත්වා ගැනීම උදෙසා. මොකටද කය පවත්වන්න ඕනේ? ගුණ ධර්ම සම්පූර්ණ කරන්න. භික්ෂුවකගෙන ශාසනික ජීවිතය පරිපූර්ණ කරගන්න කය පවත්වන්න ඕනේ. මේ කය නැතිවුණොත් අපිට ඒ වැඩේ කරන්න බෑනේ. ඒ නිසා කය පවත්වන්න ඕනේ. හැබැයි කය පැවැත්වීම උදෙසා ප්‍රණීත භෝජනම හොයා යනවනම් එතන තියෙන්නේ සසරින් මිදීම පිළිබඳව ඇල්මක් නෙමෙයි, ඇලීමක්, තෘෂ්ණාවක් එතන තියෙන්නේ. අපේ පින්නතුන් අහලා ඇති අර මහදුගියගේ කතාව. මහදුගියා දානයක් දෙන්න තීරණය කළානේ. නගරයේ ඉන්න සිටුවරයෙක් දෙන දානයක්. සිටුවරයා අන්තිමට කල්පනා කරනවා ජීවිතේ කවදාවත්ම දාන වේලක් දෙන්න බැරි අහිංසකයොත් මගේ නගරේ ඉන්නවා. මගේ පින්කමේදී ඒ අයටත් දානයක් දෙන්න අවස්ථාව හදලා දුන්නොත් හරි වටිනවා. ඒක හොඳයිනේ පින්නතුනි. කවදාවත් දන් වේලක් දී ගන්න බැරි කෙනෙකුට දානයක් දෙන්න අවස්ථාව දෙනවනම්. ඉතින් ඒ නිසා සිටුවරයා රජමාලිගාවේ ඉඳලා තමන්ගේ නගරේ ඉන්න දුගී දුප්පත්ම පුද්ගලයා ළඟට යනකම් ගියා. මේ දුප්පත්ම කෙනා තමයි මෙතන මහදුගියා කියලා කියන්නේ. ඉතින් දුප්පත්කම වැඩි කරලා පෙන්නලා තියෙනවා සාමාන්‍ය දුගියෙක් නෙමෙයි මහදුගියා. දුප්පත්කමේ උඟක් පරතරයට ගිහිල්ලා. ඒ මහදුගියටත් මතක් කළා අහවල් දවසේ දානයක් දෙනවා කියලා. දුගියා කියනවා මට නම් බෑ. මට දෙන්න දෙයක්වත් නැහැ. මට උයන්ඩ පිහඬ විදිහකුත් නැහැ. මට නම් බෑ දන් දෙන්න කියලා කිව්වා. ඉතින් දායක මහත්තයාගේ පෙරැත්ත කිරීම නිසාම අන්තිමට බාර ගන්නවා එක හාමුදුරු කෙනෙකුට දානයක් දෙන්න. මොකද දායකයා කියනවා ඔබ අදත් හරි දුප්පත්. ඔබ දුප්පත් වෙලා ඉන්නේ පෙර දන් දුන්න මදි හින්දා. ඒ හින්දා අද මේ වෙලාවේ දානයක් දී ගනින් කියලා. එහෙනම් ඒකත් එහෙම තමයි කියලා තමයි පටන් ගන්නෙ. මහන්සි වෙලා සිටු ගෙදර දර පැලුවා. බිරිඳ බොහෝ මහන්සි වෙලා වී කෙටුවා. හෙට දානයක් දෙන්න කියලා කියහම සතුටු වෙලා ඒගොල්ලන්ට තව තෑගි භෝගත් හම්බුණා. ඒ ටික ගෙනල්ලා ගෙදර තියලා වෙළඳ පොළට ගිහිල්ලා දුරු මිරිස් ආදියත් ගෙනල්ලා තියලා දුගියා යනවා පලා කඩා ගන්න උදේම ගම් ඉවුරට. යන්නේ වෙනදා වගේ නෙමෙයි හරිම සතුටින්. ඒ හින්දා ගීතයක් කිය යනවා. ගඟේ මාළු බානවා කෙනෙක්. එයා අහනවා උඹ ඔච්චර සතුටින් ඇයි කියලා. ඇයි මේ නගරේ ඉන්න ලොකුම දුප්පතා අද මෙච්චර සතුටින් ඇයි කියලා. ඊට පස්සේ කියනවා මං අද දානයක් දෙනවා.
මට ඒකයි සතුට. මං ඒ දානෙට පලාමිටක් නෙලා ගණ්ඩාවා. ඒවෙලාවේ මාළුබානෙක් කෙන අහනවා රජමැදුරුවලින් සිටුමැදුරුවලින් නිතර නිතර දංවලදන ඒ භික්‍ෂූන් වහන්සේලාට පලාකොළ තම්බලා දන් දෙන්නද හදන්න කෙල හවා. ඒ වෙලාවි දුගියෙක් නමුත් මහ ප්‍රඥාවන්තයි. දුගිය කියනවා මේ ශාසනයේ භික්‍ෂුව පැවිදි වුණේ ආහාරය උදෙසා නෙමෙයි. පැවිදි වුණේ සසර කෙරවල කර ගැනීම උදෙසා. උන්වහන්සේට ආහාර අවශ්‍ය කය පවත්වා ගැනීම සඳහා විතරයි. ඒ නිසා මේක රසද නැද්ද කියනෙක උන්වහස හොයන්නේ නෑ. මොනව හරි වලඳලා ජීවිතය පවත්වන්නයි යෝනි කියන කතාවක් සඳහන් කරන. ඉතින් ඒ කතාවම තියෙනවා මේ භික්‍ෂුවගේ දානවේල රලුනත් ප්‍රනීත වනත් ප්‍රනීත දේට යම්සේ සතුට වනාද රලු දේටත් එසේම සතුටු වෙන්ඩෝනේ. එති මහදුගියටත් ඉටවසේ මාළු වැලක් හම්බෙනවා. අර මාළු බානෙක් කෙන පලාකොළමගෙන හිල දන් දෙෙන් දෙපා කියලා මාළු වැලක් දෙනවා. මේක උයල දන් දෙෙන්ට කියලා. එති මේ මහදුගිය පස්සෙ කාලෙ කවුද. පස්ස කාලි අපේ ශාසනය ඉතා ශ්‍රේෂ්ඨ චරිතයක්. ඒ තමයි පණ්ඩිත සාමනීරී අතීති හැටි. ඉති ඒ නිසයි සැරියුත් මහරහතන් වහන්සේට කියන්නේ ස්වාමීණී මං පිණ්ඩ පාති වඩින්නෑ මං අපහු මගේ කුටියට යනවා. ඇයි කිය ලැහව අවුරුදු 7යි වයස. ස්වාමිනී ශ්‍රමණ ධර්මය සම්පූර්ණ කරනවා මඟද පිණ්ඩ පාතියෙන්නේ. හොඳයි කීවට පස්සෙ කියනවා ස්වාමීණී එතකට මට දවල්ට දානි ටිකක් ගේනවද කියල හුවා. ගේන්නං සාමනේරේ. ඒ වෙලාවි කියනවා ස්වාමීණී හැබැයි මට රේමස් සහිත ඇල්හාල් බතක් දානිට ඕන කියලා. සාරිපුත්තයන් වහස කියනවා සාමනේර මට ලැබුණොත් ගේන්නම් දි ලැබෙයිද දන්න එහෙම බතක්. කියනකොට මනි පැතර කියනවා ස්වාමීණී ඔබ වහන්සගේ පිනට හම්බුන් නැත්තම් මගේ පිනට හම්බෙනවා කියලා. ඇයි එහෙම කියන්නේ. එදා භික්‍ෂූන් වහන්සේලාට රේමස් සහිතව දන් දුන්න හින්ද. කෞද රේමස් දුන්නේ මාළු බානෙක් කෙන මහදුගිය කාලි. මේ සසර අපේ ගුණධර්ම අපි පස්සෙන් එන හැටි. එමන මම මේ කතාව මතක් කළේ එදා අර දුගියත් කියනවා මේ භික්‍ෂුව ඉන්නේ හම්බෙන පිණ්ඩපාතය රසද නැද්ද කියන එක හොයන්ට නෙමේ. උන්වහන්සේට ඒක ප්‍රනීත වනත් එකයි රලු වනත් එකයි. ඕනෙ අද දවසේ කායික පැවැත්මට යමක්. ආංගී කාරණාවත් මනාව තහවුරු වෙනවා. මෙතන සඳහන් කරනවා තමන්ට ලැබෙන පිණ්ඩපාතය ගැන පැහැදිලි කරනකොට නරක හෝ ප්‍රනීත පිණ්ඩපාතයක් ලැබුණත් ඒකින් සතුටු වෙන්ඩෝන කියලා. තමන්ට වැලඳීමට සුදුසු නුසුදුසු දේවල් අනුව සුදුසු දේ විතරක් වලඳමින් නුසුදිසු දේ බැහැර කරනවා. නමුත් මටාද ලැබිල තියෙන මං වලදන්නේ නැති දේවල්මනි කියලා කවදාවත් අමනාපසිතක් නෑ. මොකද දායකය දීල තියෙනෙ දායකයට තියෙනදේ. අනික හාමුදුරුව වලඳන දේ නොවලඳන දේ කියලා දායකය දන්නේ නෑ. අමනාපයක් ඇති කර ගණ්ඩපා සුදුසු දේ වලඳලා නුසුදුසු දේ බැහැර කරනවා. පිනතුනේ රසවත් වූ ප්‍රනීත වූ වටිනා පිණ්ඩපාතයක් ලැබුණහම ඒ පිණ්ඩපාතය කාටද සුදුසු පූජා කරන්න කියලා හොයල බලල තමන්ගේ දානිටික සුදුස්සෙකුට පූජ කරනවා. සමහර වෙලාවට ඒ සුදුසු යැයි කියන කෙනාට ලැබිල තියෙන දානවේල රලු ආහාරයක් වෙන්න පුළුවන්. ඒ නිසා සමහරලාට ඒක මම ගන්නවා. මේ ප්‍රනීත වූ පිණ්ඩපාතය ඒ සුදුසුකං සපුරලා ඉන්න ඒ භික්‍ෂුවට පූජ කරනවා. ආංහෙම සතුටින් පිළිගැන්වීම පිණ්ඩපාතය ගැන සන්තුට්ටීතාවයයි කියල සඳහන් කරනවා. ලැබෙන දේ භාරගන්න සුදුසු කෙනෙකුට බෙදල දෙනවා. ඒවගේම සඳහන් කළා ඒ බෙදල දෙනකොට සතුටින්ම බෙදල දෙනවා.
මෙන්න මේ ආකාරයට චීවරය ගැන, පිණ්ඩපාතය ගැන, සේනාසනය ගැන, බෙහෙත් ආදිය ගැන කරුණු දක්වලා තියෙනවා. හැම එකක්ම ආකාර 3. එතකොට සිව්පසයට එනකොට කරුණු 12ක් වෙනවා. භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් ආකාර 12කින් මේ සන්තුට්ඨීතාවයේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා සන්තුස්සකෝ කියන වචනේ. මේ පිළිබඳව තවත් ගැඹුරු විස්තර අන්තර්ගතයි රතවිනීත සූත්‍ර අට කතාවේ. තවත් විස්තර හොයන කෙනෙකුට ත්‍රිපිටකයේ රතවිනීත සූත්‍ර අට කතාවේ මෙන්න මේ 12 ආකාරයේ සන්තුට්ඨීතාවයේ පිළිබඳව දීර්ඝ විස්තරය අන්තර්ගත කරලා තියෙනවා. ඊළඟට පින්නතුනි මේ සන්තුස්සකෝ කියන පදය ගිහි අයට ගැලපෙන්නේ කොහොමද? දැන් ආකාර 12කින් සැලකුවේ භික්ෂුවක් සම්බන්ධයෙන්නේ. දැන් අපි කල්පනා කරන්න ඕනේ මේක ගිහි අයට යොදාගන්නේ කොහොමද කියලා. මොකද කරණීයමත්ත සූත්‍රය අපි නිතරම කියන සූත්‍රයක්. මේ සූත්‍රය අපේ සංසාරෙම කෙටි කරන ක්‍රමයේ අන්තර්ගතයි. කොහොමද සසර කෙටි කරගන්නේ කියන කාරණාව. මෙතන සඳහන් කරනවා කාලයක් තිස්සේ ප්‍රගුණ කරපු දෙයක්. නැත්නම් කාලයක් තිස්සේ ප්‍රගුණ කළ යුතු දෙයක්. ගිහි අයටත් මේ ලැබෙන දේ සතුටින් බාර ගන්නවා කියන එක. එකපාර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපේ පින්නතුන්ගේ සිත්වල පවා යමක් ලැබුණාම සමහර කාරණාවක් සම්බන්ධයෙන් නොමනා හැඟීමක් ඇති වෙන්න පුළුවන්. මේක අර ධර්මයේ පැහැදිලි කරනකොට තැනක දේශනා කරනවා සියලු දෙනාටම එක වාගේම දේවල් පූජා කරනවා. අපි කිමුකෝ අඹ ගෙඩි කියලා. අඹ ගෙඩි 10ක් 12ක් කවුරු හරි ගෙනල්ලා ඔක්කොටම එක එක ගෙඩිය දෙනවා. මට ලැබිච්ච එකකින් සතුටුද? සතුටු වෙන අය ඉන්නත් පුළුවන්. නොසතුටක් තියෙනවා නම් පුංචි හරි ළඟ ඉන්න කෙනාට ලැබුණ එක මගේ ගෙඩියට වඩා ලොකුයිද කියලා බලන්න හිත. ඒක හිතින් මනිනවා. ඒක ලොකුයිද මේක ලොකුයිද? ඒක ඉදිලද මේක ඉදිලද? එහෙම තියෙනවා පෘථග්ජන හිත්වල. එහෙම නොවි Tamanට ලැබුණ එක දිහා බලලා අනේ මෙහෙමවත් දෙයක් නොතිබුණ මට මෙහෙම දෙයක් ලැබුණනේ කියලා හිතේ සතුටක් ඇති කරගන්න පින්නතුනේ සෑහෙන කාලයක් ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. ඒකයි මෙතන මේ සඳහන් කළේ ජීවිතයේ බොහෝ කාලයක් ප්‍රගුණ කරලා පුරුදු කරන්න ඕනේ මේක කියලා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි භික්ෂූන් වහන්සේලා පිළිබඳව ආකාර 12කින් පැහැදිලි කළ මේ ක්‍රමය Tamanට ගැලපෙන්නේ කොහොමද? නුවණින් විමසලා බලලා ඒත් එක්කම තමන් මොන වෙලාවට සතුටු වෙනවද? මොන වෙලාවට අසතුටු වෙනවද? මොන දේවල් සම්බන්ධයෙන් සතුටු වෙනවද? මොන දේවල් සම්බන්ධයෙන් අසතුටු වෙනවද කියලා හිතන්න කියනවා මේ කාරණාව සම්බන්ධයෙන් මට නොසතුටක් ඇති වුණේ ඇයි? බලන්නකෝ හරි ලස්සන ප්‍රශ්නයක් තමන්ගෙන් අහන්න කියනවා. මට මේ ලැබුණ එක ගැන ඇයි මගේ හිතේ සතුටක් නැත්තේ? ඇයි සතුටක් නැත්තේ? වෙනම තියෙන ක්ලේශයක් නිසා. එහෙම අහලා හේතුව හොයන්න කිව්වා. ඇයි සතුටු නැත්තේ? ඒ සතුටු නැති වෙන හේතුව හොයලා ඒ හේතුවට පහර දෙන්න කියලා කිව්වා. විනාශ කරලා දාන්න කියලා කිව්වා ඒ හේතුව. එහෙම නැත්නම් තමන්ගේ චිත්තසංතානය තුළින් පන්නලා දාන්න කියලා කියනවා. ඊට පස්සේ ලැබුණ දේ පිළිබඳව සතුට තියෙනවා. ඒ සතුට නැති කරපු කාරණාව පෙන්වුවානේ දැන්. එහෙනම් කෙලෙස් සහිත හිත අපිට සංසාරයට බොහොම සියුම් විදිහට බලපෑම් කරලා තියෙනවා. පිළිතුරු සඳහන් කරනවා මේ සන්තුට්ඨිතාවය උදෙසා යම් කෙනෙකුට පුළුවන් නම් සතුට නැති කරපු කෙලෙස් හිත හොයලා උපුටලා දාන්න. කරණීයමෙත සූත්‍රයේ වචනයක් කිව්වා සක්කෝ කියලා. සූත්‍රේ පාඩම් නම් අපේ පින්නතුන මතකයි. සක්කෝ උජූච සූජූච. අපි එහෙම කියනවා. ඇයි මේ සක්කෝ කියලා කියන්නේ? අපි මුල් දේශනාවල නම් සක්කෝ කියන එක පැහැදිලි කළා.
සක්කෝ කියලා කෙනෙ දක්ෂයි කියන එකට. මොකටද දක්ෂ? මට ලැබුණ දේ සම්බන්ධයෙන් මගේ හිතේ ඇතිවුණ නොසතුට අවබෝධ කරගෙන ඒ නොසතුට ඇතිවෙන්න හේතුව මොකක්ද? හේතුව හොයලා ඒ හේතුවට පහරදීලා ඒ හේතුව විනාශ කරලා දාන්න ඔහු දක්ෂයි. ආන් එයාටයි දක්ෂයි කියලා කිව්වේ. ඒ හේතුව විනාශ කරන්න දක්ෂයි. කියන කාරණාව පින්නතුනි මෙතන විශේෂයෙන් පැහැදිලි කරනතර සක්කෝ කියලා කියන්නේ දක්ෂතාවය. කෙලෙස් වලින් ඈත් වෙන්න තියෙන දක්ෂතාවයට සක්කෝ කියලා කියනවා. ලද දෙයින් සතුටු වෙන්න බැරි අය සතුටු නොවීමට තියෙන තණ්හාව මනාව හොයන්න ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඇයි මං සතුටු නැත්තේ කියන එකත් හොයන්න එපේ. ඒක හොයන්නත් වෙනම හිතන්න ඕනේනේ. එහෙම හිතෙන්නත් ප්‍රඥාවක් තියෙන්න ඕනේ. බොහෝ දෙනාට ඇති වෙන්නේ ඒක හිතන සිතවිල්ල නෙමෙයි. ද්වේෂ සිතක් තමයි ඇති වෙන්නේ. බලන්න ඉඩකඩම් බෙදන්න ගියහම අහවල් කෙනාට හොඳ ඉඩම හම්බුණා. මට හම්බුනේ කෙරවලේ කෑල්ලක්. මට හම්බුනේ නිසරු කෑල්ලක්. මට ලැබුණ කොටසට වතුර ගෙනියන්න අමාරුයි. මේ ආදි වශයෙන් නොයෙක් කරුණු ඉදිරිපත් කරනවා මිසක් මව්පියෝ දහදුක් විඳලා හම්බ කරපු දේ අපිට මෙහෙම හරි බෙදලා දුන්නනි කියලා සතුටු වෙන කෙනෙක් නෑනේ. එතකොට ක්ලේශයක් නේ හැම වෙලාවෙම තියෙන්නේ. ඇයි සතුටු නැත්තේ කියන තැන හොයලා ඒක තුරන් කරන්න කියලා තමයි මෙතන විශේෂයෙන් සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා තමන්ට අසතුටක් ඇති වෙන හැම මොහොතකම හොයලා බලන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඇයි මම අසතුටු කියලා. එදිනෙදා ජීවිතේ කොයි තරම්නම් පින්නතුනේ අපිට නොසතුට ඇති වෙන වෙලාවල් තියෙනවද? සතුටු වෙනවට වඩා අසතුටම තමයි අපිට තියෙන්නේ. සිහියෙන් ප්‍රඥාවෙන් මේ නොමනාපය මොකක් නිසාද? මේ නොමනාපය මොකක් නිසාද කියන කාරණාව හොය ඒ කාරණාව අයින් කරලා දාන්න කියලා කියනවා. එතකොට ජීවිතේ හැමදාම සතුටින්ම ගෙවෙනවා. පින්නතුනි මෙතන සඳහන් කරනවා මනාව අවබෝධ කරගත යුතු කාරණාව තමයි කියලා තමන්ගේ හිත දියුණු වෙනවා කියලා කියන්නේ තමන්ගේ අවට පරිසරය දියුණු වෙනවා කියන එක නෙමෙයි. තමන් ළඟ ඉන්න අය වෙනස් වෙනවා කියන එකත් නෙමෙයි. ළඟ ඉන්න අය තමන්ට හොඳට සලකනවා කියන එකත් නෙමෙයි. හිත දියුණු වෙනවා කියලා කියන්නේ. හිත දියුණු වෙනවා කියලා කියන්නේ හිතේ තිබිච්ච ක්ලේශය ක්‍රමක්‍රමයෙන් ඉවත් කරන්න පුළුවන් නම් අන්න හිත දියුණු වෙලා තියෙනවා. නොසතුට ඇති වෙන කාරණාව මොකද්ද කියලා හොයලා ඒ කාරණාව අයින් කරන්න පුළුවන් නම් දැන් ඔහුගේ හිත යම් පමණකට දියුණුයි. ආන් ඒකට තමයි මේ දියුණු වෙනවා කියලා කියන්නේ. ඒ කාරණාව අපි විශේෂයෙන් ජීවිතයට එකතු කරගත යුතු තැන. ඊළඟට පින්නතුනි සඳහන් කළා ඒ දියුණුව කියලා කියන්නේ හිත ශක්තිමත් වෙනවා කියන එක. හොඳට දරා ගන්න පුළුවන්කම ඇති වෙනවා කියන එක. ආන්ගේ ශක්තිමත් බව දරා ගැනීමේ හැකියාව නොසතුට නැති කිරීම යමෙකුට කරන්න පුළුවන් නම් ඔහුගේ හිත පෙරට වඩා දැන් දියුණුයි. ඒකටයි හිත දියුණු වෙනවා කියලා කියන්නේ. ඊට අමතරව සඳහන් කරනවා අවුව, වැස්ස, සීතල මේ දේවල් ඉවසන්න බැරි නම් මැස්සන්ගේ මදුරුවන්ගේ ස්පර්ශය අපිට ඉවසන්න බැරි නම් තවත් තියෙන නොයෙක් ස්වාභාවික උපද්‍රව අපිට ඉවසන්න බැරි නම් ඒ තුලින් ඇති වෙන්නේ නොසතුටක් නම් සඳහන් කරනවා ඒට හේතුව තියෙන්නේ තමන් තුළමයි කියලා. සමහර කෙනෙක් අවුවට බනිනවා. සමහර කෙනෙක් වහිනකොට බනිනවා. දැන් මේ නොසතුටක් නේ තියෙන්නේ. ඉවරයක් නෑ වැස්ස නොසතුට. ඉවරයක් නෑ පිච්චෙනවා අවුව නොසතුට. ඇයි ඒ නොසතුට ඇති වුණේ?
මොන කෙලෙස් හිත නිසාද කියන කාරණාව විශේෂයෙන් හොයනවා. මොකද තමන් තුළම තමයි නොසතුට ඇති වෙලා තියෙන. වෙන එළිය ගිහිල්ලා හොයන්න දෙයක් තියෙනවද? නෑ, තමන් තුළින්මයි හොයන්න ඕනේ. ආන් ඒ නිසා සඳහන් කරනවා මේ දේවල් ඉවසන්න බැරි නම් ඒ ක්ලේශය මනාව හොයාගන්න බැරි නම් ඒ පුද්ගලයාට දියුණුවක් නැහැ. එහෙනම් නොසතුට ඇති වෙන ක්ලේශය හොයාගෙන ඒ ක්ලේශයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න කොහොමද කටයුතු කරන්න ඕනි? ආන් ඒ ක්‍රමය හොයාගෙන ඒ ක්ලේශයට විරුද්ධව කටයුතු කරන කෙනාට කියනවා සක්කෝ කියලා. දක්ෂභාවයක් ඔහු තුළ තියෙනවා. තමන් තුළ ඇතිවෙන අකමැත්ත, අප්‍රියතාවය යම් කෙනෙකුට නැති කරගන්න පුළුවන් නම් ඒකට කියනවා සන්තුට්ඨිතාවය කියලා. යම් දෙයක් පිළිබඳව තියෙන අකමැත්ත, අප්‍රියභාවය නැති කරන්න පුළුවන් නම් ඔහු සතුටින් ඉන්න කෙනෙක්. සන්තුට්ඨිතාවය ඒකයි කියලා පැහැදිලි කරනවා. ඊළඟට සුබර. මොකද මේ සුබර කියලා කියන්නේ? අපි මුලින් සඳහන් කළා ඊටාම පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක්. සුබරතාවය කියලා කියන්නේ ඒකට. ඒ පිළිබඳව සඳහන් කරනවා යම් භික්ෂුවකට ඊටා ප්‍රණීත නොයෙක් ව්‍යංජන සහිත ආහාරයක් පාත්‍රයේ පුරවලා දුන්නොත් සමහර වෙලාවට ඒත් ඒ භික්ෂුව සතුටු වෙන්නේ නැහැ කියලා. ප්‍රණීත ආහාර පාත්‍රයේ පුරවලා දීලා තියෙනවා. නමුත් සතුටක් නැහැ. ඇයි සතුටු නැත්තේ? ඒ සතුටු නැති කාරණාව සඳහන් කරනවා නොසතුට නිසාම තමන්ගේ මුහුණ අසතුටු ආකාරයෙන් තියාගෙන ඉන්නවා. මොකද බලාපොරොත්තුනේ ඊටත් වඩා ලොකු දෙයක්. එහෙම නැත්නම් මීට වඩා ලොකු ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය නොලැබුණ නිසා අසතුටු ආකාරයෙන් බලාගෙන ඉන්නවා. සතුටු වෙන බවක් පේන්නේ නැහැ. සඳහන් කරනවා එවන් භික්ෂුව පහසුවෙන් පෝෂණය කරන්න බෑ කියලා. ඇයි මෙච්චර හොඳ දෙයක් දීලත් තවත් සතුටක් නැත්තම් එවන් කෙනෙක් පෝෂණය කරන්න හරි අමාරුයි. මොකද දුන්නට මදි. කලාට මදි. ඔවුන් සතුටු වෙන්නේ නැහැ කවදාවත්. එහෙම අය ගිහි පැවිදි දෙපක්ෂය අතරම ඉන්නවා. කොයි තරම් හොඳ කළත් ඒගොල්ලන්ගෙන් කවදාවත් හොඳක් අහන්න වෙන්නේ නැහැ. ඒ නිසා සඳහන් කළා පහසුවෙන් පෝෂණය කරන්න බෑ. හැබැයි සමහර කෙනෙක් ඉන්නවා මේ උදේ කෑමට මොනවද, දවල් කෑමට මොනවද, හවස කෑමට මොනවද ඒකක්වත් හිතන්නේ නැහැ. අද අහවල් මංගල උත්සවයේ මොන විදිහේ ආහාර තියෙයිද? අහවල් මලගෙදර කෑම වේල කොහොම හදලාද දන්නේ? එහෙම හිතන්නේ නැහැ. ඒ මලගෙදර යන්නේ මේ කෑම බලාපොරොත්තු වෙන්නත් නෙමෙයි. යුතුයකමක් කරලා එන්නේ. ඒ මංගල අවස්ථාවට යන්නේත් විශේෂයෙන් කෑම වේල නිසා නෙමෙයි. ඒ අයට මට පුළුවන් ප්‍රමාණයේ උපකාරයක් කරලා එන්න. අන්න එහෙම සතුටු වෙන්නේ නැති අය තමයි පින්නතුනි ඒ දේවල් භුක්ති විඳලා ඇවිල්ලා බනින්නේ. දුන්න කෑම එක හොඳ නැහැ. ඒ කෑම එක මදි. ඒවට ලුණු නැහැ. ඒව රස නැහැ. ওই දේවල් ඇහෙන්නේ නැද්ද අපිට සමාජය වුණ තරම්? ගමනක් යනකොට මගදී නතර වෙලා ආපන ශාලාවකින් කෑම කෑවත් මේ සමහරලාට ආපන ශාලා ගණනාවක් දිහා බලබලා පහු කර ගිහිල්ලා මෙතන හොඳයි කියලා මේ අපිම තමයි නවතින්නේ. නමුත් කෑම කාලා ආපහු එනකොට ඒ අය සතුටින් දෙන්නේ නොසතුටින් එන්නේ. බැන එන්නේ. බිල් ටික දිහා බල එන්නේ. කෑම නම් වැඩක් නැහැ. ගාන නම් සැරයි. සතුටු වෙලාද? එහෙම අය පහසුවෙන් පෝෂණය කරන්න බෑ. ලැබෙන දෙයක් අනුභව කරලා මේ කය පවත්වා ගැනීම පරමාර්ථය කරගෙන ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන සංසාරයෙන් එතර යන්න බලාපොරොත්තුවක් ඔවුන් තුල නැහැ. මේ උතුම් ජීවිතේ ලැබිලා තියෙන්නේ සසරින් මිදෙන්න මිසක් සසරට ඇලෙන්න නෙමෙයි. ප්‍රඥාවන්තයා මෙය කරන කරගෙන සසරින් මිදෙනවා.
දුෂ්ප්‍රාඥයා පෙරපිනත් එකතු කරගෙන ආය සසරට ඇලෙනවා. නමුත් අපි සසර ඇලෙන අයගෙන් මිදිලා සසර තරණය කරන අය අතරට එකතු වෙන්න ඕනේ කියන කාරණාව සඳහන් කරනවා. ඒ කාරණාවට මේ සුභරතාවයේ පින්නතුනි ඊටාම වටිනවා. අපි මතක් කරන්නේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කියලා. දැන් සමහර කෙනෙකුට සමහර තැනකට ගියහම මේ නිදාගන්න ඇඳක් ඕනේ. කොට්ටයක් නැත්තම් නිින්ද යන්නේ නැහැ. මෙට්ටයක් නැත්තම් නිින්ද යන්නේ නැහැ. රැයට හොඳට ආහාර ගත්තේ නැත්තම් නිින්ද යන්නේ නැහැ. එහෙම ප්‍රශ්න ගොඩක් තියෙන අය අපි අතර ඕන තරම් ඉන්නවා. සමහරට එතන තැනේ හැටියට දෙන්න ඇඳක් නැති වෙන්න පුළුවන්. ඇඳක් නෙමෙයි, පැදුරක් නෙමෙයි, ඉටිකොල කෑල්ලක් දුන්නොත් හරි සතුටින් ඒක බාර අරගෙන කායික වෙහෙස නිමා ගන්න මදක් දිගෑරෙන්න යමෙක් සතුටු නම් ආන් එවන් අය පෝෂණය කරන්න හරි පහසුයි. පින්නතුනි මේ කාරණාව හරි ගැඹුරු කරුණක්. ගෙදරට එන අමුත්තෙකුට නමුත් සංග්‍රහයක් කරන්න එතකොට බය නැහැ. මොකද තේ එකක් දුන්නත් මගට ගිහිල්ලා බැන යන්නේ නැහැ. පුළුවන් නම් පානය කරනවා, නැත්තම් අයින් කරනවා. පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් එවන් අය. ඊළඟට සඳහන් කළා විශේෂයෙන් මේ පහසුවෙන් පෝෂණය කිරීමේදී ඒ අය සතුටු වෙන්න තැන්මනේ හොයන්නේ. එතකොට ධර්ම දේශනාවක් එහෙම අහන්න ගියොත් පන්සලකට ගියා වෙන්න පුළුවන්. පිට්ටනියකට ගියා වෙන්න පුළුවන්. වෙනත් පොදු ස්ථානයකට ගියා වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි එවන් තැන්වල මදුරුවන්ගේ කරදර තියෙන්න පුළුවන්. හුළඟින් කරදර තියෙන්න පුළුවන්. තවත් වෙනත් නොයෙක් පොඩි උපද්‍රව තියෙන්න පුළුවන්. දැන් අර පහසුවෙන් සතුටු නොවන කෙනා දැන් ධර්ම දේශනාව ඉවර වෙනකම්ම ඉන්නේ ද්වේෂයෙන්. ඒ මෙහෙන් මදුරුව කනවා එතකොටත් තරහ යනවා. මෙහෙන් ඉඳගන්න එකක් නැහැ එතකොටත් තරහ යනවා. එහෙන් සීතල හුලං ගහනවා එතකොටත් තරහ යනවා. නැතර බණ අහලද? බණ අහලා නැහැ. දේශනාව ඉවර වෙනකම්ම මෙයා බොහොම ද්වේෂසිත පෙරදැරිව එහාට මෙහාට හැරි ඉඳලා තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි. ඒ පුද්ගලයා ආයේ ගෙදර ගිහිල්ලා කවදාවත් එතෙන්ට බණ අහන්න එන්නෙත් නැහැ. කොච්චර හොඳ ධර්ම දේශනාවක් අහන්න ලැබෙනවා කියලා කිව්වත් මදුරුව තල ඉන්න බෑනේ කියලා කියනවා. එහෙමනේ සාමාන්‍ය අපි කතා කරන්නේ. ඔය අවුවේ ඉන්න බෑනේ කියලා කතා කරනවා. එතන මහා හුළඟනේ ඉන්න බෑනේ කියලා කතා කරනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට අවුවත් මග ඇරලා, වැස්සත් මග ඇරලා, හුළඟත් මග ඇරලා, මදුරුවොත් නැති වෙලා කවදා හරි ගිහිල්ලා බණක් අහලා සතුටු වෙන්න පුළුවන් තැනක් හම්බ වෙයිද එහෙම? ජීවිතේ ඉවර වෙනවා මුසක් කරගත්ත දෙයක් නැතුව යනවා. ආන් ඒ නිසා මේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වුණාම ඔහුට ඕනෑම තැනක ඉන්න පුළුවන්. ඕනෑම කෙනෙක් ළඟ ඉන්න පුළුවන්. ඕනෑම අපහසුතාවයකට මූණ දෙන්න පුළුවන්. ඒ අපහසුතාවය දරාගන්න කුසගින්න නම් ඒ වෙනුවෙන් ගහක කොළ ටිකක් හරි හපලා ජීවත් වෙන්න ඔහුට පුළුවන්. එහෙම නැති කෙනෙකුට ඒක බොහොම අමාරුයි. එහෙනම් පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කියන කාරණාව, එහෙම කෙනෙක් විය යුතුයි කියන කාරණාව ඊටාම වටිනවා. පින්නතුනි එහෙනම් අපි ආපහු මුල ඉඳලා ආවර්ජනය කළොත් මේ සන්තුස්සකෝ සහ සුභරෝච කියන වචනේ. සන්තුස්සකෝච කියලා කිව්වේ ලද දෙයින් සතුටු වීම. භික්ෂුවක් සම්බන්ධයෙන් ආකාර 12ක් තියෙනවා කියලා සඳහන් කළා සිව්පසය ගැන. ගිහි කෙනෙක් සම්බන්ධයෙන්ුත් එහෙමයි. Tamanට ලැබෙන දෙයක් වෙත්නම් ඒකෙන් Taman සතුටු වෙන්න ඕනේ. ඊළඟට සඳහන් කළා Tamanට සතුටු වෙන්න බැරි නම් ලැබුණ දෙයින් Tamanගෙම ප්‍රශ්නයක් අහන්න කිව්වා ඇයි මට බැරි? එතකොට උත්තරේ එනවා මේ හේතුව හින්දා බෑ. ආන්ගේ හේතුව පහර දීලා අයින් කරලා දාන්න. ඒ හේතුව නැති වුණාට පස්සේ සතුට එතන තියෙනවා. සුභර කියලා කිව්වා
පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. ඔහුට මොනව ලැබුණත් ඔහු ඒක අනුභව කරලා ජීවත්වෙන්ට කැමති. නිදාගණ්ඩ ලැබෙන්නේ කොතනද ඔහු එතන නිදාගණ්ඩ කැමති. අමුතු සුව පහසුකම් හොයන්නේ නෑ. ආං එහෙම ජීවිතයක් ගොඩනගා ගත්ත කෙනෙක්. විශේෂයෙන් මේ සංසාරි කෙරවල හොයන්ඩත් බොහොම ඉක්මට ඉස්සරහට ඇදෙන කෙනෙක්. අංගි නිසා පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වුණහම ඔහුට ඕනෑම නිවසක ඕනෑම තැනක ඕනෑම ප්‍රදේශයක පහසුවෙන්ම ජීවත්වෙන්ට පුළුවන් කියන කාරණාව පැහැදිලි කරනවා. ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා. කරණීය මත සූත්‍රයේ දෙවනි ගාථාවේ පළවෙනි පද දෙක තමයි අපි මේ දේශනාව තුළින් සාකච්ඡා කරන්න යෙදුනේ. එතකොට අපි පින්නතුන්ට තේරෙනවා ඇති කරණීය මත සූත්‍රයේ කොයි තරම් දීර්ඝ විස්තරයක් මොන පැත්තට විස්තර කරන්න පුළුවන් කරුණු වලින් සමන්විත වචන ටිකක්ද මේ සූත්‍රයේ ඇතුළේ තියෙන්නේ කියලා. අති දීර්ඝ දේශනාවක් ගාථා 10කට සම්පින්ඩනය කරලා තියෙන්නේ. අති දීර්ඝ දේශනාවක්. මේ සූත්‍ර දේශනාව අහන කෙනෙක් ඒ දීර්ඝව තියෙන විස්තරය මනාව දැනගත්තොත් තමයි ලොකු ප්‍රයෝජනයක් ලැබෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කළේ භික්ෂූන් වහන්සේලා 39කගේ අරහත්ත්වය වෙනුවෙන්. මේ සූත්‍රය භාවිතා කරලා ඒ 39ම රහත් වුණා. නමුත් ජීවිතේ කොච්චර කාලෙක ඉඳලා කරණීය මෙත්ත සූත්‍රය අපි දැන් කියනවා ඇද්ද? නමුත් අපිට වෙච්ච කිසි වෙනසක් නැත්තේ ඇයි? මේ විදිහට ඒ වචනික සම්පින්ඩනය කරලා තියෙන අර්ථය පිළිබඳව අවබෝධයක් නැති නිසා. ඒ අවබෝධය ලබන්න මේ උතුම් සූත්‍ර දේශනාව නිතර පරිහරණය කරන්න අවශ්‍යයි.